සාමාන්‍යයෙන් ලංකාවේ කැලෑ තුල සිංහයින් සොයා ගන්නට බෑ. එහෙත් දශක කිහිපයක් තිස්සේ එකම එක සිංහෙක් වාසය කළා. ඒ ඩෙන්මාර්ක් ඥානදීප හිමියන්. වර්තමාන ආරණ්‍යවාසී භික්ෂු පරපුරේ පුරෝගාමියාද මඟ පෙන්වන්නාද ශක්තියද උන්වහන්සේමයි. අතිශය ගෞරවයත් යටහත් පහත් බවත් ලෙන්ගතුකමත් ආදර භක්තියත් එකට කැටිකොට ඥානදීප බන්තේ ලෙස උන්වහන්සේ හැඳින්වීමට භික්ෂුන් වහන්සේලා හුරු පුරුදු වී සිටියා. මෙකල සාමාන්‍ය භික්ෂුවක් තුල දැකිය නොහැකි අසාමාන්‍ය ප්‍රතිපත්ති වලින් යුක්තව අප්‍රසිද්ධව වැඩ සිටි නිසාම ප්‍රසිද්ධියටත් ජනප්‍රියත්වයටත් පත් වුණා. අතිශයින්ම හුදකලාව ප්‍රිය කළ උන්වහන්සේ වාසය කළේ වනාන්තරවල නොවේ, ගැඹුරු වනාන්තරවලයි. අලි, වලස්, දිවි, විෂඝෝර සර්පයින්ගේ අඩවිවලයි. එබඳු තැන්වල සිට පිණ්ඩපාතේ වඩින්නේ පා ගමනින්ද නැතිනම් වෙනත් ක්‍රමයකින්දැයි තවමත් අභිරහසක්. එහෙත් පිණ්ඩපාතේ කරගෙන නැවත වැඩීමේදී සාමාන්‍ය දුරක් ගමන් කර ගිය මගක් සොයාගත නොහැකි වීම නම් ප්‍රසිද්ධ රහසක්. දිනක් පිණ්ඩපාතේ කරගෙන නැවත වැඩීමේදී රැලෙන් වෙන්ව කලබලයෙන් දිව ආ අලි පැටවෙකු අත්වැරදීමකින් ඥානදීප හිමියන්ගේ ඇඟේ හැපී ඇදවැටුණු උන්වහන්සේගේ වම් පාදයේද පාගාගෙන දුවා තිබුණා. පිණ්ඩපාතයේද අවට විසිරී ගියා. අසල තිබූ රුක් සෙවණකට ඇදෙන්නට උත්සාහ කළත් තුවාලය තරමක් බරපතල බැවින් එය අසාර්ථක වුණා. ඉර මුදුන් වීමට මත්තෙන් අවට විසිරුණු පිණ්ඩපාතය කිසිදු පිළිකුලකින් තොරව හැකි පමණින් අහුලාගෙන වැළඳුවා. පසුදා පිණ්ඩපාතේ බෙදීමට රැස් වූ පිරිස ඥානදීප හිමියන්ගේ ප්‍රමාදයෙන් තරමක් කලබලයට පත් වුණා. එයින් කිහිප දෙනෙකු කැලය තුලට වැදී ටික දුරක් යන විට අලි රංචුවකට මැදිව දිග ඇදී සිටින ඥානදීප හිමියන් දුටුවා. උන්වහන්සේ රැය පහන් කර තිබුණේ පෙරදා අනතුර සිදු වූ ස්ථානයේමයි. අපේ රැහේ පොඩි එකෙකුගෙන් සිදු වූ අත්වැරැද්දට සමාව යදින්නාක් මෙන් අලි රංචුවද ඥානදීප හිමියන්ට රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයා තිබුණා. තුවාලයේ ලේවලින් පිරී එහි ඕජස කූඹින් විසින් භුක්ති විඳිමින් තිබුණා. වහා රෝහල්ගත කරන ලදුව පාදයේ ශල්‍ය කර්මයකටද භාජනය කෙරුණා. එයින් පාදයේ තරමක් කොට වුණා. එනම් අඟල් 1.5කට ආසන්න ප්‍රමාණයක්. පාදයේ තුවාලයේ සුව වූ පසු නැවත කැලයට නොවඩින්න අපි උපස්ථාන කරන්නෙමුයි බොහෝ භික්ෂුන් වහන්සේලා ඉල්ලීම් කළත් උන්වහන්සේ නොවේ එය පිළිගත්තේ. සැරයටයකින් හා විශේෂයෙන් සකසන ලද රබර් පාවහන් යුගලයකින් ආබාධිත පාදයෙන් වන හිරිහැරය මගහරවාගත් උන්වහන්සේ නැවත පැරණි යුද භූමිය වෙතම පියමැන්නා. ඇත්තෙන්ම තරුණ භික්ෂුවකට වුවත් වයස්ගත වූ පාද ආබාධිත ඥානදීප හිමියන් හා සමව වනයේ කරක් ගැසීමට නම් හැකියාවක් නැහැ. ඕනෑම වන වංකගිරියක් තම නිවස බවට පත් කර ගැනීමට උන්වහන්සේට ගතවන්නේ දින කිහිපයයි. තනි අලියා මුණ ගැසීම නම් සාමාන්‍ය දෙයක්. එවිට උදාන පාළියේ නාග සූත්‍රයේ අවසානයට එන ගාථාව සජ්ජායනා කිරීම උන්වහන්සේගේ පුරුද්දක්. ඥානදීප හිමියන් සතුව තිබුණේ අත්‍යවශ්‍යම පිරිකර කිහිපයක් පමණයි. ඕනෑම තැනකට පහසුවෙන් වැඩීමට එය පහසුවක් වුණා. ගිලන්පස බෝතලයක් පිළිගැන්වූ විට එය පිළිගන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය කෝප්පයකට පමණක් පිළිගන්නවා. උන්වහන්සේ සාමාන්‍යයෙන් කාර්යබහුල භික්ෂුවක් නොවේ. එහෙත් සැතපෙන්නේ ඊටාම කෙටි කාලයක් වන අතර නොසැතපෙන අවස්ථාත් නැතුවා නොවේ. දිනකට වළඳන්නේ එක් වේලයි. සතියකට එක්වරක් සම්පූර්ණයෙන්ම निराහාරව සිටිනවා. කෙලෙස් යුද්ධයේදී ඥානදීප බන්තේ ස්වාමින් වහන්සේ තරම් කාර්යබහුල භික්ෂුවක් දැකගත නොහැකි. දූතාංගධාරී එනම් කෙලෙස් කම්පා කරවන අංගවලින් යුත් භික්ෂුවකගේ ස්වභාවය නම් එයයි. අසනීප වූ විට පමණක් ඒ කාලය ආරණ්‍ය සේනාසනයක ගත කරනවා.
රෝහල්ගත වූ අවස්ථාවල පවා භාවනාව නම් අතහැරියේ නැහැ. එක්තරා ආරණ්‍යක ඈතම කුටියේ භාවනා කරමින් සිටියා. භාවනාවෙන් නැගිටි විට දුටුවේ කවුරුන් හෝ පැමිණ කුටිය අවුස්සා වනයක් කර ඇති බවයි. විවෘතව තැබූ එක් ජනේලයකින් පිටත බැලූ විට පිළිතුර හමු වුණා. කුටියේ තිබූ දේවලින් සෙල්ලම් කරන රිලා රංචුවක්. තමාට අඩි කිහිපයක පරාසයක් තුල රිලවුන් නැටු නාඩගම පිළිබඳ ඥානදීප බන්තේ ස්වාමින් වහන්සේට කිසිදු සංඥාවක් නොවූයේ වඩමින් සිටි සමාධියේ ගැඹුරු බවත් බලවත්කමත් නිසාමයි. ඇතමෙක් රහතන් වහන්සේ නමක් ලෙසත් ඇතමෙක් අනාගාමී උත්තමයෙකු ලෙසත් හැඳින්වුවත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු ලෙස තමාව හඳුන්වා දෙනවා. ලැබූ ධානයන් මාර්ගඵලයන් මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය විශේෂ ඥානයක් පිළිබඳ කිසි විටක ප්‍රකාශ කර නැහැ. විමසූ විට එම ප්‍රශ්නය මගහරිනවා. නොලැබූ ධාන මාර්ගඵල අරහත්වය මාකට් කරන යුගයක උන්වහන්සේගේ අල්පේච්ඡතාවයට දෙවියන්ද බ්‍රහ්මයන්ද වන්දනා කරන බව නම් නොඅනුමානයි. ඥානදීප හිමියන් වෙනුවෙන් බොහෝ දේශීය විදේශීය භික්ෂු පිරිස් පැවිදි වුණා. ගුරුවරුන්ටද ගුරුවරයෙකු වීමේ සියලු සුදුසුකම් තිබුණත් කිසිදු ගෝලයෙකු පැවිදි කළේ නැහැ. එහෙත් බොහෝ දෙනෙක්ට ධර්මාචාර්යවරයෙක් වුණා. පාලි භාෂාව පිළිබඳ මූලික දැනුම සකස් කරගත්තේ පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමියන්ගෙන්. පසුව තනිවම අධ්‍යයනය කරමින් දියුණු කරගත් පාලි භාෂා දැනුම ආචාර්ය මහාචාර්ය පදවි මට්ටම් වලටද සීමා වුණේ නැහැ. මේ ලෝක ධාතුවේ ථේරවාදී බුදුදහම පිළිබඳ වර්තමාන කේන්ද්‍රස්ථානය වන ලංකාවේ මේ බෞද්ධ රටේ තථාගතයන්න් වහන්සේගේ සුපිරිසිදුම ශ්‍රීමුක දේශනාව වන සූත්‍ර ධර්මයන් වෝහාරික දේශනා ලෙස හංවඩු ගසා ඇති අවධියක ඒවායේ ගාම්භීරත්වය සම්ප්‍රදායික ප්‍රසිද්ධ බුදුදහම විසින් යටපත්ව ඇති අවධියක එය එසේ දැයි යන්න සොයා බැලීමටවත් උනන්දු නොවන අවධියක සූත්‍ර ධර්මයන්හි ගැඹුරු බව අවබෝධයට ඇති දුෂ්කර බව තර්කයට විෂය නොවන බව පැහැදිලි වන්නේ ඥානදීප හිමියන් වැනි ස්වාධීන ධර්ම පර්යේෂකයන් සමග සාකච්ඡා කරන විටයි. ඥානදීප හිමියෝ සූත්‍ර ධර්මයත් විනය පිටකයත් තමන්ටම ආවේනික වූ විශේෂිත ලඝු ක්‍රමයකින් ලේඛනගත කරගෙන සිටියා. එමෙන්ම විනය පිටකයත් සම්පූර්ණ මජ්ක්‍ධිම නිකායත් තවත් බොහෝ සූත්‍රත් සූත්‍රවලට අයත් සියලුම ගාථාත් මතකයේ දරාගෙන සිටියා. සූත්‍ර නිතර නිතර සජ්ජායනාද කළා. ඥානදීප හිමියෝ ඉංග්‍රීසියෙන් කතා කරන විට ඉංග්‍රීසියෙන් පමණක් කතා කරනවා. සිංහලෙන් කතා කරන විට සිංහලෙන් පමණක් කතා කරනවා. කිසිම විටක භාෂා දෙක කලවම් කරන්නේ නැහැ. දහම් ගැටලුවක් විමසූ විට පිළිතුර ලෙස ලැබෙන්නේ සූත්‍ර පාඨයක්මයි. එහි අර්ථය තවත් සූත්‍රයකින්ම මතු කරන අතර ඇතැම් විටක කෙටි විස්තරයක්ද ඉදිරිපත් කරනවා. ඇත්තෙන්ම උන්වහන්සේගේ මව් භාෂාව ඉංග්‍රීසිද එසේත් නැතිනම් පාලිද යන්න අසන්නෙකුට සැක ඉපදෙනවා. ඥානදීප හිමියන් ධර්මයෙන් අනුග්‍රහ කළේ තමා අනුගමනය කරන විශේෂ පිරිසක් බිහි කර ගැනීමට නොවේ, ධර්මයේ තුල පුද්ගලයෙකු ස්වාධීන කරවීමටයි. නියම කල්යාණ මිත්‍රයෙකුගේ ස්වභාවය එයයි. චිත්තානුපස්සනාවෙන් කල් ගෙවන ලෙසත් එය විදර්ශනාවට මූලය බවත් නිතර දෙන අවවාදයක්. සූත්‍ර අනුව ධර්මය ප්‍රගුණ කළ යුතු බවත් ඇතිවන වැටහීම් වලට මෙයමයි සත්‍ය ලෙස ඒකාන්ත බවක් නොපනවා මධ්‍යස්ථ ආකල්පයකින් යුතුව නැවත නැවතත් සූත්‍ර අනුවම ධර්මය ප්‍රගුණ කළ යුතු බවත් ලබා දෙන අති විශේෂ අවවාදයක්. අති බහුතරයක් අතිම බහුතරයක් මේ වැටහීම් වලට මාර්ගඵලයයි රැවටෙනවා. අසනීප අවස්ථාවන් වලදී හැර සියලු ගමන් බිමන් පයින්ම වඩිනවා. ඇතැම් විට දින කිහිපයක් නොව සති කිහිපයක්ද විය හැකියි. ආපසු මව් රටට වැඩම කර ඇත්තේද එක්වරක් පමණයි.
ඥානදීප හිමියන් වසර ගණනාවකින් වීසා බලපත්‍ර අලුත් කර නැහැ. කිසිම විදේශිකයෙකුට නොලැබෙන වරප්‍රසාදයක් උන්වහන්සේට හිමි වී තිබුණා. එනම් හිටපු ජනාධිපතිවරයෙකුගේ සමයේ ලැබුණ ඕනෑම කාලයක් මෙරටෙහි වැඩ සිටීමේ විශේෂිත ලිඛිත අනුමැතියයි. පැහැදිලිවම කිව හැකි දෙයක් තිබෙනවා. උතුම් අරහත්වය වෙනුවෙන් ජීවිතය කැප කළා. ඇත්තෙන්ම මුල් බුදු සමය සිහි ගන්වන හුදෙකලාව වෙරවීරිය වැඩීමේ බෞද්ධ සංස්කෘතිය මේ බෞද්ධ රටට නැවත හඳුන්වා දුන්නේ පූජ්‍ය ඩෙන්මාර්ක් ඥානදීප හිමියන්මයි. ඒ අනුව ලග්ගල වනය භික්ෂූන් වෙනුවෙන්ම වෙන්නුණා. පසුව ස්ථාන කිහිපයක්ම ඒ අනුව සකස් වුණා. 2016 දී ඥානදීප හිමියන් දැඩිසේ රෝගාතුර වුණා. මුළු සිරුරම සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ අතර රෝග කිහිපයක්ම හඳුනාගත්තා. එහෙත් ඒ වන විට අවුරුදු 73ක් පමණ වන උන්වහන්සේගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි වයස අවුරුදු 40ත් 45ක් පමණයි. මෙතෙන් පටන් අප උපස්ථාන ලැබමින් සංඝයා අතරම වැඩ සිටියා. එහෙත් හුරු පුරුදු ප්‍රතිපදාව වෙනස් කළේ උන්වහන්සේ නම් නොවේ. 2020 9/12 දින උදෑසන ඉමහත් ශ්‍රද්ධාවෙන් දෙයත් වැඳගෙන සූත්‍ර සජ්ජායනයන් මනාකොට ශ්‍රවණය කර සිහිනුවණින් අපවත් වුණා. උන්වහන්සේට පිළිකාවක් වැළඳී තිබුණා. උන්වහන්සේගේ උපත 1943 පැවිදි වීම පොල්ගස්දුව ආරණ්‍ය උපසම්පදාව 1971. තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙවැනි අග්‍ර ශ්‍රාවක වන මහා කස්සප මහරහතන් වහන්සේව සිහි ගන්වන වර්තමාන භික්ෂුවක් වූයේ නම් ඒ ඩෙන්මාර්ක් ඥානදීප හිමියන්මයි. මහරහතන් වහන්සේලා වැඩි මාර්ගයේ ගමන් කළ යම් භික්ෂුවක් වූයේ නම් ඒ ඩෙන්මාර්ක් ඥානදීප හිමියන්මයි. උන්වහන්සේගේ ගුණ කඳ ගැන දැනගන්නට උන්වහන්සේ අපවත් වන තෙක් සිටින්නට සිදුවීම අප සැමගේ අභාග්‍යයක්. ඩෙන්මාර්කයේ වැනි දුර ඈත රටක අන්‍යාගමිකව ඉපිද සත්‍ය කුමක්දැයි සොයා ආ ගමනේ ඒ සඳහා පතිරූප දේශය එනම් සුදුසු භූමිය ලෙස මහා සාගරයක හුදෙකලාව පවතින මේ කුඩා දිවයින තෝරා ගැනීම පිළිබඳ උන්වහන්සේට විශේෂයෙන් අප කෘතඥ වෙමු. ලංකාද්වීපයේ ශ්‍රද්ධාවන්තයින්ට ඥානය ඇති කර ගැනීමෙහිලා දීපයක් වූ අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමින් වහන්සේ නිවනේ නිවේවා. උන්වහන්සේගේ ආභාෂය අප සැමටද සතර සතිපට්ඨානය ත්‍රිපිටකාදී මූලාශ්‍රවල සඳහන් නිවැරදි ආකාරයට වැඩීමට උපනිශ්‍රය වේවා.